තුම් බුදු ගුණ සිත දරාගෙන සදා බුදු හිමි සරණ යන්නෙමි. දෙසෝ සදහම් මග හැදින දැන සදා සදහම් සරණ යන්නෙමි. ඒ දහම් මග සැරෝ සංඝ ගුණ සොයාගෙන සංඝ සරණ යන්නෙමි. මෙතුම් සරණේ ගුණ හැඳින දැන සදා තෙරුවන් සරණ යන්නෙමි. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා. ධම්මස්සවන කාලෝ අයං භදන්තා. ධම්මස්සවන කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. චත්තාරෝ මේ භික්ඛවේ ධම්මා භාවිතා බහුලී කතා පඤ්ඤාය වුට්ඨියා සංවත්තන්ති කතමේ චත්තාරෝ සප්පුරිස සංසේහෝ සද්ධම්ම සවනං යෝනිසෝ මනසිකාරෝ ධම්මානුධම්ම පටිපන්නෝති. ගෞරවනීය මහා සංඝරත්නයෙන් අවසරයි. සදහවත් කාරුණික පින්වත්නි, දැන් මේ වෙලාවේ සූදානම් වෙන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ විසින් මේ ලෝකවාසී සත්වයන්ගේ මෙලව පරලොව අභිවෘද්ධිය සලසාලමින් දේශනා කරන්නට යෙදුණු උතුම් වූ ශ්‍රී සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරන්න. ධර්ම ශ්‍රවණය කරන්න හැමෝටම
හැමදාම ලැබෙන අවස්ථාවක් නෙවෙයි ඒ අවස්ථාව. ධර්ම ශ්‍රවණය කරන්නත් අපිට අපේ ජීවිතය තුළ ලැබෙන දුර්ලභ අවස්ථාවක් විදිහටයි ධර්මයේම සඳහන් කරලා තියෙන්නේ. ඒ නිසා මේ රූපවාහිනිය ඔස්සේ චරණ ටීවී නාලිකාව තුළින් ඔබට මේ අවස්ථාව තුළ ධර්ම ශ්‍රවණය කරන්න අවස්ථාව ලැබෙනවා නම් ඒ අවස්ථාව පින්වත්නි ඔබට ලැබෙන්නේ බොහොම කලාතුරකින් ලැබෙන අවස්ථාවක්. ධර්ම ශ්‍රවණය කරන්න නම් ඔබට නිර්මල වූ ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන ශ්‍රාවකයා බවට පත්වෙන්න නම් ඔබට නිර්මල ශ්‍රී සද්ධර්මයේ දේශනා කරන දේශකයා සිටින කාලයක ඔබ ජීවත් විය යුතුයි. බුදුරජාණන් වහන්සේ එක අවස්ථාවකදී ලිච්ඡවි පිරිසක් උදෙසා ලෝකේ තියෙන දුර්ලභ කාරණාවන් අතර ධර්ම දේශනා කරන දේශකයන් වහන්සේ දුර්ලභයි කියලා සඳහන් කරනවා. එය දෙවෙනි වෙන්නේ මේ ලෝකයට සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වීම කියන කාරණාවට පමණයි. එහෙනම් මේ වර්තමාන කාලය තුල අපිට බොහෝ අවස්ථාවන් තුලින් ධර්ම ශ්‍රවණය කරන්න හැකියාව ලැබිලා තියෙනවා. එහෙමට ලැබුණාට මෙය හැමදාම කෙනෙකුට සසර ලැබෙන අවස්ථාවක් නෙවෙයි. ඇතැම් වෙලාවන් වලදී අපිට ආසාවක් ඇති වෙන්න පුළුවන් ධර්ම ශ්‍රවණය කරන්න. කැමැත්තක් ඇති වෙන්න පුළුවන්. හැබැයි මේ කැමැත්තට විතරක් ඒ ඉෂ්ට කරගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. එයට අවශ්‍ය කරන ඔබේ ෂණ සම්පත්තියත් නිර්මාණය වෙලා තියෙන්නට අවශ්‍ය කරනවා. එහෙනම් ඔබ වාසනාවන්තයි භාග්‍යවන්තයි මේ විදියට හෝ මේ නිර්මල ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්න ලැබීම. ඔබට නිවසේදී හෝ එහෙම නැත්නම් වෙනත් ස්ථානයකදී හෝ මේ චරණ රූපවාහිනිය ඔස්සේ මේ ධර්ම ශ්‍රවණය කරන්න අවස්ථාව ලැබෙනවා. වෙනත් අවස්ථාවන් වලදීත් ඔබට ධර්ම ශ්‍රවණය කරන්න ඉඩකඩ ලැබෙන්න පුළුවන්. පින්වත්නි, අපි බොහෝ වෙලාවන් වලදී අපේ ජීවිතයේ බොහෝ කාර්යයන් වලට මුල් තැන දෙනවා. හැබැයි ඔබ කල්පනා කරලා බැලුවොත් ඔබේ ජීවිතයේ යම්කිසි අවස්ථාවක ධර්ම ශ්‍රවණය කරන්නත් ඒ වගේම තවත් පරිබාහිර කාරණාවන් කිහිපයකුත් යෙදිලා තියෙනවා නම් ඔබ මෙයින් ප්‍රමුඛත්වය දෙන්නේ කොකටද? අපි දන්නවා ඔබ ශ්‍රද්ධාවන්ත නම් තුනුරුවන් කෙරෙහි ගෞරවයෙන් විශ්වාසයෙන් කටයුතු කරන කෙනෙක් නම් ඔබ ප්‍රමුඛත්වය දෙන්නේ ධර්ම ශ්‍රවණය කරන්න. හැබැයි මේ ප්‍රමුඛත්වය දෙන පිරිස බොහෝ දෙනෙක් නම් නැහැ. එහෙනම්
14ක් දෙනෙක් ධර්ම ශ්‍රවණය කරන්න ප්‍රමුඛත්වය දුන්නාට ඊට වඩා ප්‍රමුඛත්වය දෙන්නට ඉදිරිපත් වෙන්නේ ඔබේ දෛනික අනිකුත් කටයුතු වලට. සමහර වෙලාවට ඔබ රැකියාව කරන වෙලාව වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබ වෙන යම් හෝ ව්‍යාපාරයක් කරන වෙලාවක් වෙන්න පුළුවන්. ඒ වෙලාව තුල ඔබට මුදල් උපයා ගත්තොත් අපි හිතමු සාමාන්‍යයෙන් ඒ පැයට ඔබට පුළුවන් නම් යම්කිසි මුදලක් උපයා ගන්න ඔබ කරන ක්‍රියාව තුල. රැකියාවක් කරනවා නම් එහෙම නැත්නම් ව්‍යාපාරයක් කරනවා නම් අපි හිතමු වෙළඳසැලක ඉන්න කෙනෙක් කියලා. වෙළඳසැලක් කරන කෙනෙක් නම් ඒ කාලය තුල ඔබ එයට කටයුතු කරනවා නම් ඒට ලැබෙනවා යම්කිසි මුදලක්. අපි උදාහරණයට ගත්තොත් අපි හිතමු 5000ක් කියලා. මේ 5000 ඔබට මුදල් වශයෙන් බණ අහන වෙලාවට ලැබෙන්නේ නැහැ. එතකොට ඔබ හිතන්න පුළුවන් මේ ලෞකික ජීවිතයත් එක්ක ඔබ ගැටෙන පිරිසක් නිසා ඔබට 5000 වටිනාකම ගැන කල්පනා කරලා ධර්ම ශ්‍රවණය කරන එකෙන් බැහැර වෙන්න පුළුවන්. මන් දන්නවා බොහෝ දෙනෙක් ඒ පැත්තට තමයි යොමු වෙන්නේ. 14ක් දෙනා එය බැහැර කරමින් ධර්ම ශ්‍රවණය කරනවා වෙන්න පුළුවන්. පින්වත්නි, රුපියල් 5000 අරගෙන ඔබ ජීවිතයේ කොතරම් කාලයක් ගත කරනවද? සමහර වෙලාවට දවස් 2ක්, එහෙම නැත්නම් සතියක්, ඕනනම් මාසයක් වෙන්න පුළුවන්. හැබැයි ඔබට පැයක් තිස්සේ ධර්ම ශ්‍රවණය කරන්න අවස්ථාවක් ලැබෙනවා. ඒ අවස්ථාවෙන් ඔබ උපයා ගන්න ලාභය, ධනය පැයකට දෙකකට, දවසකට දෙකකට, සතියකට මාසයකට නෙවෙයි වළංගු වෙන්නේ. එය ඔබට සාංශාරික ජීවිතයට උපයෝගී කරගන්න පුළුවන්කම තියෙනවා. දැන් ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේලාත් පසේ බුදුරජාණන් වහන්සේලාත් හැරුණු කොට මේ සංසාර දුකින් එතර වීම සඳහා, නිවන් සාක්ෂාත් කර ගැනීම සඳහා ධර්ම ශ්‍රවණය කරන්නට ඕන. තව කෙනෙකු විසින් කියලා දෙන දෙයක් අහගෙන තමයි උන්වහන්සේලා, එහෙම නැත්නම් රහතන් වහන්සේලා දක්වාම ඔබත් අපත් සියලු දෙනාම මේ දුකින් නිදහස් වීමේ මාර්ගය හෙලිපෙහෙලි කරලා ගන්න. සරලවම කියනවා නම් බුදුවරයන් වහන්සේලාත් පසේ බුදුරජාණන් වහන්සේලාත් හැරුණහම අපි සියලු දෙනාටම මේ ධර්මඥානය දියුණු කරගන්න පුළුවන්කම ලැබෙන්නේ ශ්‍රවණය කිරීමත් එක්ක. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අනුත්තරීය කියන සූත්‍ර දේශනාව තුලදී පැහැදිලි කරනවා සවනානුත්තරීය. සවනානුත්තරීය කියලා කියන්නේ ශ්‍රවණය කරන දේවල් අතර ශ්‍රේෂ්ඨතම වටිනාම ශ්‍රවණය කිරීම. දැන් ඔබ දන්නවා ජීවිතයේ ඔබ අහන දේවල් ගොඩාක් තියෙනවා. ඒ අහනකොට ඔබට එක්කෝ
ආසාවල් ඇති වෙනවා. ආසාවට කියනවා ධර්මයේ රාගය කියලා. එහෙම නැත්නම් ඔබ අකමැති වෙන්න පුළුවන් අහනකොට. අකමැත්ත තුල අපේ සිතේ හටගන්නේ ද්වේෂය. එහෙම නැත්නම් අහන දේවල් තුලින් අපට මෝහය ඇති වෙන්න පුළුවන්. රාග දෝෂ මෝහ නම් අපි අහන දේවල් තුල තියෙන්නේ. එතෙන්දි පින්වත්නි අපිට සංසාර ගමනයි නිර්මාණය වෙන්නේ. යම්කිසි කෙනෙක් රාග දෝෂ මෝහ වලින් තොරව ඇසීමක් සිද්ධ කරනවා නම් ඒ තුල සිද්ධ වෙන්නේ රාගක්කයෝ නිබ්බානං දෝසක්කයෝ නිබ්බානං මෝහක්කයෝ නිබ්බානං. එන නිවන පිණිස හේතු වෙන කාරණාවක් තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වනවා සවනානුත්තරිය. ඒ කිව්වේ මොකද්ද? සවනානුත්තරිය කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ නිර්මල ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කිරීමයි. එහෙනම් ඔබට සංසාරයේ කෙලවර දක්වාම බල පවත්වන ඔබට එහි ප්‍රයෝජන ළඟා කරගන්න පුළුවන් කාලයක් තමයි මේ උදා වෙලා තියෙන්නේ. ඔබ රැකියාවෙන් උපයන මුදලට වඩා වැඩි වටිනාකමක් තියෙන කාලයක්. ඒ නිසා මේ කාලය ඔබට ඔබේ ජීවිතයට මෙලොව වශයෙන් වගේම පරලොව වශයෙන්ුත් ඔබේ ජීවිතය සුවපත් කරගන්නට පුළුවන්කම ලැබෙන අවස්ථාවක්. ඒ අවස්ථාව ඔබ මගහරව ගන්න එපා. ඔබ අනිකුත් දේවල් වලට ප්‍රමුඛත්වය දෙන කෙනෙක් නම් ඔබ ධර්ම ශ්‍රවණය කරන්න ප්‍රමුඛත්වය දෙන්න ලැබෙන හැම අවස්ථාවකම. මොකද අපිට හැමදාම හැම වෙලාවෙම ධර්ම ශ්‍රවණය කරන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඒ නිසා පින්වත්නි බුදුරජාණන් වහන්සේ අප කෙරෙහි බොහෝම කරුණාවෙන් අනුකම්පාවෙන් තමයි මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ දේශනා කරන්නේ. මේ සංසාරගත සත්වයා සසර දුකට එකතු වෙනවා දකින්න බුදුරජාණන් වහන්සේ කොහෙත්ම කැමති වුණේ නැහැ. ඒ නිසාම තමයි උන්වහන්සේ දුර බැහැර ප්‍රදේශයන් වලට වැඩම කරමින් සමහරක් වෙලාවට සමහරක් පුද්ගලයන්ගේ පරුස වචනයන් වලට ලක් වෙමින් කරුණාවෙන් උන්වහන්සේ මේ ලෝක වාසී සත්වයාට ධර්මයේ දේශනා කළා. ඒ උතුම් ශ්‍රී සද්ධර්මයයි ඔබටත් මේ අවස්ථාව තුල ශ්‍රවණය කරන්න ලැබෙන්නේ. පින්වත්නි මේ බුදුදහමේ අපට උගන්වන්නේ ප්‍රඥාව දියුණු කරගන්න වැඩපිළිවෙලක්. අපි දන්නවා ආර්ය අෂ්ටාංගික මාර්ගය දියුණු කරනකොට සීල සමාධි ප්‍රඥා කියලා තමයි දියුණු කරන්නේ. හැබැයි ඔබ දැනගත යුතු කාරණාවකුත් තියෙනවා. බුදුදහමේ ආරම්භයත් ප්‍රඥාවමයි. ඔබට මතක නම් දහම් පාසල් පොතේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිවෙලට ගොනු කරලා එය ගොඩනගලා තියෙනවා සීල සමාධි ප්‍රඥා කියන කාරණා තුනට. එහිදී මුලින්ම ලැබෙන්නේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියන දෙක. එය නම් කරලා තියෙන්නේ සීලය විදිහට නම් නෙවෙයි. එය නම් කරලා තියෙන්නේ ප්‍රඥාව කියන කාරණාවත්. එහෙනම් මේ බුදුදහමේ ආරම්භයත් ප්‍රඥාවමයි. ප්‍රඥා සීල සමාධි ප්‍රඥා මේක තමයි
නිවැරදිම මාවත. හැබැයි ඔබට මතක ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගය ඉහළට දියුණු කරනකොට කෙනෙකුට වර්ධනය වෙන ආකාරය පැහැදිලි කරලා තියෙන්නේ ප්‍රඥා සීල සමාධි. ඔබ දන්නවා සමාධියෙන් නිවන් දකින්න බෑ. සමාධිගත සිතක් ඇති කරගෙන ධාන සිත් දක්වා ඒ සිත දියුණු කරන්න පුළුවන්කම තියෙනවා. ධාන සිත් දියුණු කිරීම කියන එක බුදුදහමේ කාර්යයක් විතරක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ අපට අනුදැන වදාළේ ප්‍රඥාවෙන් කෙලවර කරන මාර්ගයක්. එහෙනම් ඔබට දැන් කල්පනා වෙනවා ඇති කෝ එතකොට ප්‍රඥාව අවසානයේ. ඒක ඔබ දන්නවා ආර්ය අෂ්ටාංගික මාර්ගය අවසන් වෙනකොට සමාධිගත සිතක් තමයි ඇති වෙන්නේ, ධාන සිතක් තමයි ඇති වෙන්නේ. එහි උපරිම තලය චතුත්ථ ධානය. හැබැයි සසරින් මිදිලා නැහැ. ඔය ටික දියුණු කරගෙන යන කෙනාට ගොඩනගෙනවා සම්මා ඥාන සම්මා විමුක්ති කියලා අංග දෙකක්. අන්න ඒක තමයි පින්වත්නි ප්‍රඥාව කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එහෙනම් ප්‍රඥාවෙන්මයි ආරම්භ කරන්නෙත්. ප්‍රඥාවෙන් ආරම්භ කරලා ප්‍රඥාවෙන්ම අවසන් කරන වැඩපිළිවෙලක් තමයි බුදුදහමේ අපට පෙන්වා දීලා තියෙන්නේ. ඒතර පළවෙනියෙන්ම අහුවෙන ප්‍රඥාව මොකක්ද? ඒකට අපි කියනවා ලෞකික ප්‍රඥාව. දැන් මේ බුදුදහම සමීප කරගන්න පුළුවන්කම ලැබෙන්නේ ප්‍රඥාවන්තයන්ටමයි. ඒ ප්‍රඥාවන්තයන් කියලා කිව්වේ කවුද? ලෞකික ප්‍රඥාව දියුණු කරගත්ත අය. එහෙනම් ලෞකික ප්‍රඥාවවත් නැති අය මේ සමාජේ ජීවත් වෙනවා. ඒ අයගේ ගමන කොතනින් කෙලවර වෙයිද කියලා අපි දන්නේ නැහැ. ඔබට නිරන්තරයෙන් ධර්ම ශ්‍රවණය කරන්න ලැබෙනකොට, ඔබ නිරන්තරයෙන් ධර්ම ශ්‍රවණය කරනකොට අන්නේ ලෞකික ප්‍රඥාව පළමුවෙන්ම දියුණු කරගන්න පුළුවන්. දැන් ඔබ මෙහෙම කල්පනා කරන්න. දැන් ඔබ ආසාවෙන් ළඟ තබාගෙන ඉන්න දේවල් තියෙනවා. දැන් ඒවා විනාශ වෙන බව ඔබ දන්නවා. ඒ විනාශ වෙන බව දැනගත්තට ඔබ ඒක පිළිගන්න කැමති නෑ. ඒ පිළිගන්න කැමති වෙන්න නම් ඔබ ඔබේ සිත සකසා ගන්න ඕන. සම්මා දිට්ඨි සම්මා සංකප්ප. එය දිහාවේ යහපත් දැකීමක් ඔබට තියෙන්න ඕනේ. මේක විනාශ වෙන දෙයක් කියන බව ඔබට තේරෙන්න ඕනේ. ඒක හැමෝටම තේරෙන්නේ නැහැ. ධර්මීය තුලම තමයි ඒ අවබෝධයත් ඇති කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ වගේම ඔබට යහපත් වූ සංකල්පනාවන් ගොඩනගා ගන්නත් පුළුවන්කම ලැබෙන්න ඕනේ. එහෙම කරන කෙනාට ලෞකික වශයෙන් ගොඩනැගෙන ප්‍රඥාව දියුණු කරගන්න පුළුවන්. මේ ලෞකික ප්‍රඥාවත් අපි මේ භවයේදී දියුණු කරගන්න තරමට
ඊළඟ භවයටත් උපකාර වෙනවා. හැබැයි ලෞකික ප්‍රඥාව ගැන නෙවෙයි බුදුදහමේ කතා කරන්නේ. අවසාන වශයෙන් අපට ප්‍රඥාව දියුණු කරගන්නට ඕන ලෝකෝත්තර ප්‍රඥාව. එහෙම නැත්නම් අපි ඒකට කියනවා විදර්ශනා ප්‍රඥාව. මේ විදර්ශනා ප්‍රඥාව දක්වාම අපි අපේ ජීවිතය පුරුදු කරන්නට ඕන. බුදුරජාණන් වහන්සේ සංයුත්ත නිකායේ සෝතාපට්ටි කියන වර්ගය තුලදී දේශනාවක් දේශනා කරනවා. මේ දේශනාවේ නම වුඩ්ඩි සූත්‍රය. වුඩ්ඩි කියලා කියන්නේ වර්ධනය. වැඩි දියුණු කරගන්නට ඕන. බුදුරජාණන් වහන්සේ පෙන්වනවා චත්තාරි භික්ඛවේ ධම්මා මහණෙනි ධර්මයෝ හතරක් භාවිතා බහුලී කතා භාවිත කරන්න බහුල වශයෙන් දියුණු කරන්න. ඒ මොනවද? කතමේ චත්තාරෝ සප්පුරිස සංසේහෝ. පළවෙනි කාරණාව තමයි මේ ප්‍රඥාව කරා ගමන් කරන කෙනෙක් පළමුවෙන්ම තමන්ගේ ජීවිතේ ගොඩනගා ගත යුත්තේ සත්පුරුෂ ආශ්‍රයක්. දැන් මංගල සූත්‍රයේදී මංගල කාරණාවන් පැහැදිලි කරනකොට පළමුවෙන්ම කියන්නේ මොකද්ද? අසේවනාච බාලාන. බාලයන්ගෙන් වෙන් වෙන්න ඕන. පණ්ඩිතානංච සේවනා. පණ්ඩිතයන් සේවනය කරන්නට ඕන. දැන් ඔබ දරුවෙක් ගොඩනගනවා නම් ඒ දරුවට මුලින්ම කරන්න ඕනේ නොගැලපෙන දේවල් වලින් ඈත් කරන එක. ඒ නොගැලපෙන දේවල් ආශ්‍රයෙන් දුරු කරාම ඒ තුල අපිට නිවැරදි දේ ඇසුරට ලබා දෙන්න පුළුවන්කම ලැබෙනවා. දැන් මෙතෙන්දි බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට පැහැදිලි කරනවා මහණෙනි පඤ්ඤා වුඩ්ඩියා ප්‍රඥාව දියුණු කර ගැනීම පිණිස කාරණාවන් හතරක් දියුණු කර ගන්නට ඕන. ඒ තමයි පළවෙනි කාරණාව සත්පුරුෂ ආශ්‍රය. සත්පුරුෂ ආශ්‍රය කියලා කියනකොට සත්පුරුෂයා හඳුන්වනවා ධර්මයේ පණ්ඩිතයා කියලා. සත්පුරුෂයා පණ්ඩිතයා කියන පුද්ගලයා දුර්ලභ කෙනෙක්. සත්පුරුෂයා හැම කාලෙම අපිට මුණ ගැහෙන්නේ නැහැ. මුණ ගැහෙනවා නම් ඒ මුණ ගැහෙන්නේ අපි සසර අපි පුරුදු කරලා තියෙන දේවල් වලට අනුව. ඒ නිසා ඔබට මේ වෙලාවේ සත්පුරුෂ ආශ්‍රයක් තියනවාද කියලා කල්පනා කරලා බලන්න. සත්පුරුෂයා අපි හඳුනාගන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේ සත්පුරුෂයා හඳුන්වනවා පණ්ඩිතයා කියලා. බාල පණ්ඩිත කියලා සූත්‍ර දේශනාවකදී බුදුරජාණන් වහන්සේ පෙන්වනවා බාලයාගේ ස්වභාවයත් පණ්ඩිතයාගේ ස්වභාවයත්. බාලයාගේ ස්වභාවය තමයි එයා සිතින් කයින් වචනෙන් යමක් කරනවාද යමක් සිතනවාද යමක් කියනවාද මේ දේවල් අයහපත් දේවල්මයි සිද්ධ කරන්නේ. දැන් එහෙම අය නම් අපිට ගොඩාක් මුණ ගැහෙනවා.
කට ඇරියොත් වැරදි දෙයක්මයි. දැන් මේ පුංචි ළමයි පවා එහෙම තමයි හුරු වෙලා තියෙන්නේ. ඇයි ඒ වගේ ආශ්‍රයයන් තුල තමයි දරුවන්ගේ ජීවිත ගොඩ නැගිලා තියෙන්නේ. ඒව සමහරක් වෙලාවට අපි දැකලා තියෙනවා ඇතැම් දෙමව්පියෝ ඒකට මොකුත්ම කියන්නේ. දරුවෝ කටකාර වෙනවට සමහරක් දෙමව්පියෝ කැමති. ඒ නිසා වචන එහෙම පාවිච්චි කරනවා සමහරක් දරුවෝ මේ පුංචි දරුවෝ වැඩිහිටියෝ විදිහට අපටවත් අහගෙන ඉන්න බෑ. දැන් මේ සංකර සමාජය තුළ මේ නවීන සමාජය තුළ ඒව සාමාන්‍ය දේවල් බවට පත් වෙලා තියෙනවා. එතකොට ඔබ කල්පනා කරලා බලන්න මේ සමාජයේ කීයෙන් කී දෙනාද එහෙම නොවෙන්නේ කියලා. දැන් ඔබ ඔබේ දරුවා ගැනම කල්පනා කරලා බලන්න. එතකොට ඒ දරුවා ගොඩ නැගෙන්නේ කොහොමද? ඒ දරුවා ඇසුරු නිසුරු කරන්නේ කවුද කියලා ඔබටම විමසලා බලන්න පුළුවන්. ඒතර බාල ආශ්‍රයක් නම් ඇති කරගෙන තියෙන්නේ එයාට කවදාකවත් මේ නිවන් මාර්ගයේ ගමන් කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. එහෙනම් පඬිතයාගේ ස්වභාවය තමයි එයා කියන සිතන කරන සියල්ලම යහපත්. එයා යහපතක්මයි සිද්ධ කරන්නේ. සිතින් කයින් වචනයෙන් කියන මේ තුන්දොර මෙහෙවාගෙන යහපත් දේවල්ම නම් කරන්නේ අන්න එයා පඬිතෙක් සත්පුරුෂයෙක්. එහෙම අය හොයාගන්න එක හරිම දුර්ලභයි. සත්පුරුෂයා හොඳට මේ සමාජය විචක්ෂණශීලීව බලන කෙනෙක්. ඒ සත්පුරුෂ ආශ්‍රය කෙනෙකුට ලැබෙනවා නම් එයාගේ ජීවිතය පින්වත්නි මෙලව ජීවිතයේම සාර්ථක වෙනවා. එහෙම කෙනෙක් ඇසුරු නිසුරු කරන්න ලැබෙනවා නම් එයාගේ මෙලව ජීවිතය සාර්ථක කරගන්න පුළුවන්කම ලැබෙනවා. අපිට ඇහෙනවා සමහරක් අය කියනවා මගේ ජීවිතය මෙන්න මේ විදියටයි ගත වුණේ. හැබැයි මම පන්සලට ගියා. පන්සලේ හාමුදුරුවොත් එක්ක මගේ ජීවිතයේ ඇසුරු නිසුරු පැවැත්තුවා. මගේ ජීවිතය එදා තිබුණට වඩා යහපත් විදියට ගත කරන්න පුළුවන්කම ලැබුණා. උන්වහන්සේලාගේ අවවාද අනුශාසනා මාර්ගයේ. සමහරක් අයට කියන්න පුළුවන් අනේ මං මේ මිනිස්සයා නිසා තමයි විනාශ වුනේ කියලා. එහෙනම් ඇසුර නිසා අපේ ජීවිතය තීරණය කරන්න පුළුවන්කම තියෙනවා. ඒ හැකියාව තියෙනවා කොයි දිශාවටද යන්නේ කියලා. සත්පුරුෂ ආශ්‍රය ලැබෙනවා නම් පින්වත්නි අපිට මේ සංසාර ගමනම නිවැරදි කරගන්න පුළුවන්කම ලැබෙනවා. එහෙනම් මුලින්ම අපි කරන්න ඕනේ මොකද්ද? සත්පුරුෂ ආශ්‍රයක් ඇති කරගන්නට ඕන. දැන් සත්පුරුෂ ආශ්‍රය කියනකොට ඇසුර අපි නොයේක ආකාරයෙන් පවත්වනවා. දැන් මේ ලෝකේම පවතින නවීකරණයත් එක්ක ඇතැම් දරුවෝ මේ උපකරණත් එක්ක තමයි සම්බන්ධතාවය ගොඩනගාගෙන තියෙන්නේ. ඒ වාගේ තුල තමයි ජීවිත ගෙවෙන්නේ. දැන් එතකොට පේනවා උපකරණත් එතකොට අපිට සත්පුරුෂද අසත්පුරුෂද කියලා බෙදන්න පුළුවන්කම තියෙනවා. ඒවා මත තමයි ජීවිත
කොයි දිසාවටද යොමු වෙන්නේ කියලා හිතන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා සත්පුරුෂ ආශ්‍රය බාල ආශ්‍රය දුරු කරගත්ත කෙනෙකුට තමයි ලැබෙන්නේ. බාල ආශ්‍රයක් තුල ඉන්න කෙනෙකුට සත්පුරුෂයාගේ වටිනාකම තේරෙන්නේ නැහැ. සත්පුරුෂයා කියලා කියන්නේ පණ්ඩිතයා වගේම කල්යාණ මිත්‍රයා. දවසක් ආනන්ද හාමුදුරුවෝ විවේකීව වැඩ ඉන්න වෙලාවේ උන්වහන්සේට විතර්කයක් පහළ වෙනවා. සිතුවිල්ලක් පහළ වෙනවා. උන්වහන්සේට කල්පනා වෙනවා මේ සම්බුද්ධ ශාසනය භාගයක්ම තියෙන්නේ සත්පුරුෂයා මත නේද කියලා. ඒ වෙලාවේ උන්වහන්සේ ඉක්මනට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට මේ කාරණාව කියනවා. ඒ වෙලාවෙත් බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන් වළක්වනවා. මාහේව ආනන්ද, එහෙම කියන්න එපා ආනන්ද. භාගයක් නෙවෙයි, සම්පූර්ණ වශයෙන්ම සත්පුරුෂයා මතමයි, කල්යාණ මිත්‍රයා මතමයි මේ සම්බුද්ධ ශාසනය පවතින්නේ. එන සත්පුරුෂයන් ලෝකේ දුර්ලභයි. ඒ දුර්ලභයි වගේම සද්ධර්මයත් ලෝකේ දුර්ලභයි. සද්ධර්මය කරන්න අවස්ථාව ලැබෙන්නේ දුර්ලභව. ඒ දුර්ලභ අවස්ථාව ඔබ උදා කරගත්තොත් ඔන්න ඔබට දෙවෙනි අවස්ථාව උදා වෙනවා. ඒ මොකද්ද? සද්ධම්ම ශ්‍රවණං. සද්ධර්මය ශ්‍රවණය කරන්න අවස්ථාව ලැබෙනවා. පළමුවෙන්ම ඔබ සත්පුරුෂ ආශ්‍රය ඇති කරගන්න ඕන. සත්පුරුෂ ආශ්‍රය තුල ලැබෙන ප්‍රතිලාභයක් තමයි සද්ධර්ම ශ්‍රවණය. ඒතර සද්ධර්මය විතරක් නෙවෙයි ලෝකයේ තියෙන්නේ. එහෙනම් ප්‍රතිවිරුද්ධ ධර්මයකුත් තියෙනවා. ඒකට අපි කියනවා අසත් ධර්මය. සද්ධර්මය හැම කාලෙම ලෝකේ පවතින්නේ නැහැ. හැබැයි අසත් ධර්මය ලෝකේ බොහෝ කාලයක් පවතින්න පුළුවන්. අසත් ධර්මය අපිට අමාරු නෑ අපේ ජීවිතයට සමීප කරගන්න. සද්ධර්මය දුර්ලභ වුණාට අසත් ධර්මය දුර්ලභ නෑ. සද්ධර්මයෙන් කරන්නේ අපිව නිවන කරා යොමු කිරීම. ඒ දිසාවටයි අපි යොමු කරන්නේ. අසත් ධර්මයෙන් කරන්නේ අපේ අපාය කරා යොමු කිරීම. නිරය කරා යොමු කිරීම. එහෙනම් සද්ධර්මය මුණ ගැහෙන්නේ නැතුව අසත් ධර්මය මුණ ගැහුනොත් අපේ සංසාර ගමන වෙනස් වෙනවා. ඒ නිසා තමයි අපිට නිවැරදි මාවත කියලා දෙන සත්පුරුෂ ආශ්‍රය ඕන කරන්නේ. සත්පුරුෂ ආශ්‍රය ලබාගත් කෙනාට සද්ධර්මයමයි ලැබෙන්නේ. සද්ධර්මය නොලැබිලා අසද්ධර්මය ලැබෙන අවස්ථාවක් වුණොත් එහෙම සමහරක් වෙලාවට ඔබට සද්ධර්මය කියලාම හිතෙන්න පුළුවන්. අසත් ධර්මය සද්ධර්මය කියලාම හිතෙන්න පුළුවන්. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ පෙන්වනවා සද්ධම්ම පතිරූපක කියලා දේශනාවක්. මේ සද්ධම්ම පතිරූපක දේශනාව තුලදී පැහැදිලි කරනවා සද්ධර්මය වගේ අසත් ධර්මය සද්ධර්මය කියලා පිළිගන්නවා. හැබැයි ඔබට කියන්න බෑ මන් දන්නේ නැති නිසා තමයි එහෙම වුනේ කියලා.
නොදැනගෙන කරන වරද බරපතල වැඩි. ඒ නිසා ඔබට එහි විපාකත් බරපතලයි. එන සද්ධර්මයම හොයාගන්න එකත් අපි අපගේම කාර්යයක්. එය පහසු කරන්නේ සත්පුරුෂ ආශ්‍රය. සද්ධර්මය අපේ ජීවිතවලට ලැබෙනකොට අපි අපේ ජීවිත යහපත්ව ගත කරනවා. ඒ විතරක් නෙවෙයි සද්ධර්මය ජීවිතයේ පුරුදු කරනකොට සද්ධර්ම ශ්‍රවණය කරනකොට අපේ සිතෙත් වෙනස්කම් සිද්ධ වෙනවා. අපි හිතන පතන විදිහත් වෙනස් වෙනවා. අපි යහපත් දේවල්ම සිතුවිලි වශයෙන් ඇති කරගන්නවා. අපි ඒ තුල නිවැරදිව සිහිය පිහිටුවාගෙන කටයුතු කරනවා. ඒකට කියනවා යෝනිසෝ මනසිකාරය. එහෙනම් තුන්වෙනි කාරණාව දියුණු වෙනවා යෝනිසෝ මනසිකාරය. පින්වත්නි, මේ යෝනිසෝ මනසිකාරය නැතිනම් යම් කිසි කෙනෙකුට ඒ අවස්ථාවේ පහළ වෙන්නේ අයෝනිසෝ මනසිකාරය. නිවැරදි සිහි කල්පනාව නෙවෙයි. සරලවම කියනවා නම් අයෝනිසෝ මනසිකාරය තුල තමයි අකුසල් සිද්ධ වෙන්නේ. බුදුරජාණන් වහන්සේ මහලී කියලා සූත්‍රයක් දේශනා කරනවා. අංගුත්තර නිකායේ දසක නිපාතයේ තමයි සඳහන් වෙන්නේ. මේ මහලි සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පෙන්වනවා අකුසලයක් සම්පූර්ණ වෙන්න නම් බලපවත්වන කාරණා පහක් තියෙනවා. පහෙන් තුනක්ම මේ වෙනකොටත් අපි තුල තියෙනවා. එතකොට තව දෙකයි එකතු වෙන්න ඕනේ. ඒ පහෙන් තුනක් මොනවද තියෙන්නේ? ලෝභය, ද්වේෂය, මෝහය. අපි කවුරුවත් ලෝභයෙන් තොර නැහැ, ද්වේෂයෙන් තොර නැහැ, මෝහයෙන් තොර නැහැ මේ වෙලාව තුල. එහෙනම් අපිට කාරණා තුනක් සම්පූර්ණයි. ඊළඟට මොකද්ද? ඊළඟ එක අයෝනිසෝ මනසිකාරය. අයෝනිසෝ මනසිකාරය නම් පහළ වෙලා තියෙන්නේ, ඇති වෙලා තියෙන්නේ ඒ තුල අපි සිතන විදිහ වැරදි. ඒකට කියනවා මිත්‍යා දෘෂ්ටිය. දැන් මේ කාරණා පහම සම්පූර්ණ වුණාට පස්සේ අපි කැමති වුණත් අකමැති වුණත් අකුසලයක්මයි සිද්ධ වෙන්නේ. එහෙනම් යෝනිසෝ මනසිකාරය තුල තමයි කුසල් සිද්ධ වෙන්නේ. බුදුරජාණන් වහන්සේ අපට අනුදැන වදාළේ කත්තබ්බං කුසලං. ජීවිතේ අපි කුසල් කරන්න ඕන. කුසල් කරන්න පරිසරය නිර්මාණය කර ගන්න ඕන. යෝනිසෝ මනසිකාරය තුල ජීවත් වෙනවා කියලා කියන්නේ මොකද්ද? යෝනිසෝ මනසිකාරය දියුණු කර ගන්නවා කියලා කියන්නේ පින්වත්නි, ඔබට වෙනත් විදියකින් කියනවා නම් සිහිය පිහිටුවා ගැනීම. සිහිය පිහිටුවා ගැනීම සතර සතිපට්ඨානය කියලා කියනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වනවා මේ සතර සතිපට්ඨානය තුල ජීවත් වෙන කෙනා තමයි බුදුරජාණන් වහන්සේ කියපු සීමාවේ ජීවත් වෙන කෙනා. ඒකට උන්වහන්සේ නමක් කියනවා පෙත්තික විෂය. පියාගේ උරුමය.
පියාගේ උරුමයෙන් ලැබිච්ච ස්ථානය තුළ ජීවත් වෙනවා නම් අපිට කිසිදු කරදරයක් වෙන්නේ නැහැ. කරදරයක් කිව්වේ මොකද්ද? මේ සසර ගමන වරදින්නේ නැහැ. මෙතන බුදුරජාණන් වහන්සේ තවත් තැනකදී පැහැදිලි කරනවා සතර සතිපට්ඨානය කියලා කියන්නේ මාරයාට නොපෙනෙන ස්ථානය කියලා. එහෙනම් සතර සතිපට්ඨානෙ නැත්නම් යෝනිසෝ මනසිකාරය තුල මාරයටවත් පේන්නේ නැහැ. සඳහන් කරන්නේ මාරයාගේ ඇස් දෙකට වැලි ගැහුවා හා සමානයි. ඇස් වලට වැලි ගැහුවොත් එහෙම එක පාරට අපි කොහෙද ඉන්නේ කියලාවත් පේන්නේ නැහැ. ඒ වගේ මාරයාගේ ඇස් දෙකට වැලි ගැහුවා වගේ තමයි සතර සතිපට්ඨානය තුල ජීවත් වීම. එහෙනම් එහින් මෙහා අපි ජීවත් වෙන හැම තප්පරයක්ම මාරයාගේ සීමාවේ. මේ කාම ලෝකයට අධිපති තමයි පින්වත්නි මාරයා. ඒ මාරයාගේ සීමාවේ ජීවත් වෙනවා නම් මාරයා අපිට උදව් කරනවා. මාරයා අපිට බාධා පමුණුවන්නේ එයාගේ සීමාවෙන් බැහැර වෙනකොට. එහෙනම් සීමාවෙන් බැහැර වෙන අවස්ථාව තමයි සිහි කල්පනාවෙන් සිටින අවස්ථාව. මේ සිහි කල්පනාවෙන් සිටින අවස්ථාවේ තමයි අපි ධම්මානුධම්ම ප්‍රතිපදාව අනුගමනය කරන්නේ. දැන් ඔබ කල්පනා කරලා බලන්න ඔබට තරහ ගිය වෙලාවක්. තරහ ගිය වෙලාවට ඔබට පේන්නේ නැහැ ඔබේ අතේ තියෙන්නේ මොකද්ද කියලා. සමහර වෙලාවට ජංගම දුරකථනය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් උපකරණයක් වෙන්න පුළුවන්. තරහ ගිය වෙලාවට ඔබ මොකද කරන්නේ? එයින් පහර දෙනවා, එය පොළවේ ගහනවා. ඒ අහල පහල තියෙන දේවල් විනාශ කරනවා. හැබැයි ඔබට සිහි කල්පනාව නැහැ. මේ මමම වියදම් කරලා ගත්තේවා කියලා දැනගන්න. එයින් වෙන හානිය මොකද්ද? තමන්ටම හානි වෙනවා. එහෙනම් ධර්මානුධර්ම ප්‍රතිපදාව ජීවත් වෙන්න ධර්මයට අනුගතව ජීවත් වෙන කෙනා හැම වෙලාවෙම යෝනිසෝ මනසිකාරය දියුණු කරගන්නට ඕන. අපි කියන්නේ අපි දැහැමිව ජීවත් වෙනවා කියලා. දැහැමිව ජීවත් වෙන්න නම් එයා තුළ හොඳින් දියුණු කරගත්ත යෝනිසෝ මනසිකාරයක් තියෙන්න ඕනේ. පහසු කාරණාවක් නෙවෙයි. ඔබට හිතෙන්න පුළුවන් එය පහසුයි කියලා. හැබැයි පහසු නෑ. ලෝකේ අමාරුම කාරණාවක් මම හිතන්නේ සිහියෙන් ජීවත් වීම. සිහියෙන් ජීවත් වෙනවා කියනකොට ඔබට පහසුව සඳහා තවත් විදියකින් පෙන්වලා දෙන්න පුළුවන්. ඒ තමයි පින්වත්නි වර්තමානයේ ජීවත් වීම. දැන් ඔබ කල්පනා කරලා බලන්න ඔබ පැයක් එක තැනක ඉඳගෙන ඉන්නවා කියලා. ඔබ මේ පැය පුරාවටම දරණ සිතුවිලි ටික අරගෙන බලන්න. ඒ සිතුවිලි එක්ක අතීතයට අයිති, එහෙම නැත්නම් අනාගතයට අයිති. වර්තමානයේ ජීවත් වීම ඉතාම අමාරුයි. අපි වචන 10ක් කතා කරොත් එයින් වැඩි කොටසක් අතීතයට, එහෙම නැත්නම් අනාගතයට. මේ වර්තමානයේ ජීවත් වීම තුල තමයි යෝනිසෝ මනසිකාරය දියුණු කරගන්න පුළුවන්. ඒ නිසා පින්වත්නි බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා වදාලා මේ ප්‍රඥාව දියුණු කරගන්න කෙනා පිළිවෙලින්
සත්පුරුෂ ආශ්‍රය ඇති කරගන්න ඕන, සද්ධර්මය ශ්‍රවණය කරන්න ඕන, යෝනිසෝ මනසිකාරය දියුණු කරගන්න ඕන, ධර්මානුධර්ම ප්‍රතිපදාව අනුගමනය කරන්න ඕන, ධර්මයට අනුගතව ජීවිත ගොඩනගා ගන්න ඕන. එතකොට පින්වත්නි, ඔබට ප්‍රඥාවමයි දියුණු වෙන්නේ. ඔබට ඒ ප්‍රඥාව දියුණු කර ගැනීම තුළ මේ සංසාර දුකින් එතරව ලබන නිවන් සුවය සාක්ෂාත් කරගන්න පුළුවන්කම ලැබෙනවා. නිවන තමයි ප්‍රඥාව. ප්‍රඥාවෙන් තොර නිවනක් නැහැ. ඒ නිසා ප්‍රඥාවමයි අපි දියුණු කරගත යුත්තේ. මුලින් ප්‍රඥාව, එය ලෞකික ප්‍රඥාව. ලෞකික ප්‍රඥාව දියුණු කරගත්ත කෙනාට තමයි සීලය දියුණු කරගන්න පුළුවන්. සීලය දියුණු කරපු කෙනාට තමයි සමාධිගත සිතක් ඇති කරගන්න පුළුවන්කම තියෙන්නේ. අන්න සමාධිගත සිතේ තමයි ප්‍රඥාව දියුණු වෙන්නේ. එහෙනම් සමාධිගත සිතක් ඇති කරගන්න මේ කාරණාවන් හේතු කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ තුල අපිට ලෝකෝත්තර ප්‍රඥාව, විදර්ශනා ප්‍රඥාව දියුණු කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ ලෝකෝත්තර වූ ප්‍රඥාව ඔබ සියලු දෙනාටම උදා කරගන්නට මේ මැරෙමින් ඉපදෙමින් යන සංසාර ගමන නිමාවට පත් කරලා උතුම් නිවන් සුව සාක්ෂාත් කර ගැනීම පිණිස මේ උතුම් දේශනාව උපනිශ්‍රය වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඔබ ධර්ම ශ්‍රවණය කළා. මේ චරණ රූපවාහිනී ඔස්සේ ඔබට ධර්මය දායාද කළා, දානය කළා. ධර්ම දානය උතුම් දානයක්. මේ ධර්ම දානමය පින්කම සිදු කරගන්නට යෙදුණා. ඒ වගේම අපි ධර්ම දේශනා සිද්ධ කළා. අපි සියලු දෙනා පින් සිද්ධ කරගත්තා. මේ රැස් කරගත්තා උතුම් පුණ්‍ය ශක්තිය පළමුව දෙවියෝ අනුමෝදන් වේවා, සතුටු වේවා. සතුටට පත්වන දෙවියෝ දිවයිසුරු වඩා වර්ධනය කරගෙන අපවත් සම්බුද්ධ ශාසනයත් රටත් ජාතියත් ඔබවත් ආරක්ෂා කරත්වා. දෙවියෝ නිවනින් සැනසීම උදා කර ගනිත්වා කියලා සාදු කියමු. ඒ වගේම මියගිය ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. ඔබ නමින්, අප නමින්, රට නමින්, ජාතිය නමින් මිය පරලෝ යන්ට යෙදුන සියලු දෙනාටම මේ පින් අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. ඒ ඇත්තන්ගේ භවගාමී ජීවිතය සුවපත් කරගනීවා. සසර දුකින් අත මිදී නිවනින් සැනසීම උදා කරගනිත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. අනන්ත තුනුරුවන්ගේ ආශිර්වාදයත්, දෙවියන්ගේ දේවාශිර්වාදයත්, මේ සිදු කරගත්තා උතුම් පුණ්‍ය ශක්තිය ආශිර්වාද බලයත් ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාටමත්, ඔබට බණ අහන්න අවකාශය සලසලා දුන්න චරණ රූපවාහිනී කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත්, ඔබ අප සියලු දෙනාටමත් මෙලව ජීවිතයේ යහපත පිණිසමත්, පරලොව ජීවිතයේ යහපත පිණිසමත් මේ උතුම් පුණ්‍ය ශක්තියින් හේතු වේවා, වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. අවසාන වශයෙන් අපි අපගේ දෙමව්පියන්ටද මේ පින් අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. දස මස මා කුසේ දරා
බිහි කළ මගේ අම්මේ ගතේ රුධිර කිරට පෙරා පෙව්ව මගේ අම්මේ ආදරයේ සදාතනික උල්පත වූ අම්මේ මේ පින්ගෙන කෙලෙස් නිවා සැනසේවා අම්මේ උපන්දිනේ පටන් අපට මගේ පුතේ කියා ආදරයෙන් කරුණාවෙන් මට ඇමතු පියා සිහිකරනවා පපුවේ තියෙන උතුම් ගුණය දයා පින් දෙන්නම් පියාණනේ සැනසේවා කියා